අයිබෝවන් පුතේ ඉන්දික කේන්ද්‍රාත් අපේ channel එකට ආපු ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අපි අපේ channel එකේ මෙතනින් පස්සේ දෙන නිකුත් කරන සියලුම වීඩියෝස් ඔයාලට ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම පුතේ ඔයාලගේ ඔය වීඩියෝ ක්ලිප් එකට යටින් තියෙනවා subscribe කියලා බටන් එක. ඒ subscribe බටන් එක ටච් කරොත් තමයි මෙතනින් පස්සේ අපේ subscriber කෙනෙක් වෙන්නේ. අපි අද 11 වසරේ ඊටාම වැදගත් පාඩමක් වන ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම පටන් ගන්නවා. ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම 11 වසරෙන් අනිවාර්යයෙන්ම ලකුණු 5ක් අවම වශයෙන් ලකුණු 5ක්වත් ලබා ගන්න පුළුවන් පාඩමක්. නමුත් අපි ශ්‍රේණි කියන වචනය කොයි අවුරුද්දේද කීය වසරේද කීය ශ්‍රේණියේද අපි අහලා තියෙන්නේ. අපි 9 දී අහලා තියෙනවා සංඛ්‍යා රටා කියලා. සංඛ්‍යා රටාවල සාධාරණ පදය හෙවීම, පස්වන පදය හෙවීම ඒ පිළිබඳ කතා කරා. හැබැයි 10 ශ්‍රේණියේදී තමයි ශ්‍රේණි කියන වචනේ භාවිතා කරේ. 10 ශ්‍රේණියේදී මොකද්ද භාවිතා කරපු ශ්‍රේණි වර්ගය? 10 ශ්‍රේණියේදී අපි භාවිතා කරේ සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොන වගේ එකක්ද? එක ළඟ තියෙන අපි හිතමු මේ වගේ එකක් 2 4 6 8 මේක සමාන්තර ශ්‍රේණියක්. බලන්න මේ ශ්‍රේණියේ 2 එකට දෙකක් එකතු කරලා 4 වෙලා තියෙනවා. 4ට දෙකක් එකතු වෙලා 6 වෙලා තියෙනවා. ඒ අනුව 6ට දෙකක් එකතු වෙලා 8 වෙලා තියෙනවා. මේ දෙන්නෙක් අතර වෙනස හැම වෙලාවෙම දෙකක් වෙලා තියෙනවා. හැම වෙලාවෙම දෙකක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් එකම අගයක් වෙලා තියෙනවා. මේ අනුයාත පද දෙකක් අතර අන්තරේ නොහොත් වෙනස සමාන නම් අපි ඒකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. අනුයාත පද අතර අන්තරය සමාන නම් අපි ඒකට සමාන්තර ශ්‍රේණියක් කියලා කියනවා. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? අනුයාත පද අතර අන්තරය සමාන වූ සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියකි. එතකොට මේ සමාන්තර ශ්‍රේණියේ අපි ඉගෙනගත්ත දේවල් මේ පොඩ්ඩක් මතක් කරගන්න. ඉස්සරෝම තියෙන පදයට අපි මොකක්ද කිව්වේ? මුල් පදේ. අපි සංකේත කරේ ඒක ඒ වලින්. එහෙනම් මේකේ මුල් පදේ කීයද? මුල් පදය ඒ කියලා සංකේත කරා මේකේ හැටියට 2යි. පොදු අන්තරය ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පොදු අන්තරය. මේකේ අපි හොයලා තියෙනවා පොදු අන්තරය 2යි. එහෙමනම් පොදු අන්තරය සංකේත කරේ මොකද්ද? D කියන අකුරේ. එහෙනම් පොදු අන්තරය 2යි. එතකොට මේකේ විවිධ පද තියෙනවා. මේ පළවෙනි පදය. තවත් තියෙනවා දෙවෙනි පදය. මෙන්න දෙවෙනි පදය. මේ තුන්වෙනි පදය. මේ හතරවෙනි පදය. මේකට කියනවා T1, T2, T3, T4. නැත්නම් පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, හතරවන පදය. මේ සංඛ්‍යා රටාවේ තුන්වන පදය කීයද? තුන්වන පදය 6යි. අපි මේක සංකේත කරන්න පුළුවන් T3 කියලා. එහෙනම් මේකේ තුන්වන පදේ T3 කියලා සංකේත කරනවා 6යි. මේ සංඛ්‍යා රටාවේ තවත් අපි බලමුද මේ 8 කියන්නේ කීවෙනි පදයේද? 8 කියන්නේ හතරවන පදය. එහෙමනම් මේ සංඛ්‍යා රටාවේ හතරවන පදය කීයද? හතරවන පදය T4 8යි. මම මේ මතක් කරේ ඔයාලට ගිය අවුරුද්දේ ඔයාලා ඉගෙනගත්ත දේවල් පිළිබඳව. එතකොට ගිය අවුරුද්දේ ඉගෙනගත්ත දේවල් වල මේ අවුරුද්දටත් අදාළයි අනිවාර්යයෙන්ම මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට සමාන්තර ශ්‍රේණි වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 7ක්වත් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. නමුත් 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩමට අදාළ වෙන වැදගත් දේවල් කීපයක් මේකේ තියෙනවා. ඒ ගුණෝත්තර ශ්‍රේණි වලටත් ඒ සංඛ්‍යා රටාවේ ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා අපි පස්සේ බලමු. ඒ මුල් පදය කියන එක අනිවාර්යයෙන්ම ඒකටත් අදාළයි. අපි එහෙමනම් 11 ශ්‍රේණියට අපි යමු. ඔන්න 11 ශ්‍රේණියට අපි ආවා. 11 ශ්‍රේණියේදී තමයි ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම පටන් ගන්න. ගුණෝත්තර ශ්‍රේණි. ඒ කියන්නේ මොකද්ද? ಗುಣ වෙලා යන ශ්‍රේණියකට තමයි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? 2 යම් සංඛ්‍යාවකින් ගුණ කරනවා. අපි උදාහරණයක් කියමු 2 2කින් ගුණ කරනවා කියලා. අපි මේ විදිහට 2 2කින් ගුණ කරාට පස්සේ 4යි. ඒක 2කින් ගුණ කරාට පස්සේ 8යි. ඒක 2කින් ගුණ කරාට පස්සේ 16යි. මේ වගේ සංඛ්‍යා රටාවකට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක්. මේකේ අනුයාත පද අතර අන්තරයක් නෙවෙයි තියෙන්නේ අනුපාතයක් නොහොත් ගුණිතයක්.
එහෙනම් මේකේ අනුයාත පද අතර අනුපාතේ නැත්තම් ගුණිතේ ගන්නෙ කොහොමද? මේ පදේ ගත්තොත් 4. ඊට පෙර පදයෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදපුවාම 2යි. ඒක බැරි නම් 8 4ෙන් බෙදනවා. 8 4ෙන් බෙදපුවාම 8 4ෙන් බෙදපුවාම ඒත් 2යි. 16 ඊට පෙර සංඛ්‍යාවෙන් බෙදනවා. ඕනෑම පසු පදයක් ඊට පෙර පදයෙන් බෙදන්න ඕන. එතකොට තමයි පොදු අනුපාතය එන්නේ. එහෙමනම් මේ සංඛ්‍යා රටාවේ අපි පොදු අනුපාතය ගන්න ආකාරය පිළිබඳ පොඩ්ඩක් බලමු. පසු පදයේ 4 පෙර පදයේ 2යි ඊට. 4 දෙකෙන් බෙදපුවාම හරි. 8 පෙර පදයෙන් බෙදනවා. 16 ඊට පෙර පදයෙන් බෙදනවා. එතකොට 4 දෙකෙන් බෙදපුවාම 2යි. 8 4ෙන් බෙදපුවාම 2යි. 16 8ෙන් බෙදපුවාම 2යි. ඒ කියන්නේ මේ හැම ක්‍රමෙම ගන්න ඕනේද? නෑ, එහෙම නෑ. පොදු අනුපාතය ගන්න පුළුවන් ඕනෑම පසුපදයක් පෙර පදයෙන් බෙදලා මම මේකේ ඕනෑම පසුපදයක් පෙර පදයෙන් බෙදපුවාම එන උත්තරේ සමානයි කියලායි මම මේ පෙන්නන්නේ. එහෙනම් මේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය කීයද? 2යි. පොදු අනුපාතය 2යි. එහෙමනම් මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් අහුවොත්. ඒ වගේ ප්‍රශ්න අහන්න තියෙන හැකියාව හුඟක් අඩුයි. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරේ තමයි අනුයාත පද අතර අනුපාතය සමාන වූ සංඛ්‍යා රටාවක්. අනුයාත පද අතර අනුපාතය සමාන වූ සංඛ්‍යා රටාවක් ගුණෝත්තර ශ්‍රේණියකි. එතකොට හැම අනුයාත පද දෙකක් අතරම අනුපාතය සමානයි. ඒක නිසා මේකට අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියනවා. එතකොට මේ ගුණෝත්තර ශ්‍රේණියේ තියෙනවා මුල් පදය. එහෙනම් පොදු අන්තරයක් නෙවෙයි තියෙන්නේ පොදු අනුපාතය. අපි බලමු. මේකේ මුල් පදේ අපි දන්නවා මුල් පදේ සංකේත කරන්නේ ඒ වලින් මුල් පදය A2. හැබැයි 2 2 කියලාම හැම එකටම එනවා කියලා හිතන්න එපා. ඊළඟට අපි පොදු අනුපාතය කතා කරනවා. පොදු අනුපාතය කීයද පුතේ? පොදු අනුපාතය අපි සංකේත කරන්නේ R වලින්. හැබැයි මට වැරදිලා මේකේ D කියලායි සංකේත කරලා තියෙන්නේ. මම මේක හදන්න දැන් බැරි වෙනවා. පොදු අනුපාතය D කියලායි සංකේත කරලා තියෙන්නේ. ඒක වැරදි. පොදු අනුපාතයේ R කියලායි මෙතෙන් එන්න ඕන. මෙතන D කියලා වැරදිලා මට ටයිප් වෙලා තියෙනවා. මෙතෙන් එන්න ඕන R. පොදු අනුපාතයේ R 2යි. මේකේ තුන්වන පදය කීයද? තුන්වන පදයේ T3 කීයද? 8යි. හරිනේ. හතරවන පදයේ කීයද? T4 16යි. එතකොට අපි සමාන්තර ශ්‍රේණි වලදී තුන්වන පදය, හතරවන පදය හොයන සූත්‍රයක් තිබ්බා. ඒ වගේම ගුණෝත්තර ශ්‍රේණි වලත් n වන පදය හොයන්න ඉතාම ලස්සන සූත්‍රයක් තියෙනවා. n වන පදය හොයන සූත්‍රය තමයි tn ඔන්න ලිව්වා tn සමානයි ar n ඍණ 1 වෙනි බලය. හොඳට මතක තියාගන්න මේකේ n ඍණ 1 තියෙන්නේ කොහෙද? r ගේ බලයක් ලෙස. එහෙනම් මේ ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය හොයන්නේ 8 වන පදය, 6 වන පදය, 5 වන පදය. ඕනෑම පදයක් හොයන සූත්‍රය තමයි tn සමානයි ar n ඍණ 1 වෙනි බලය. හොඳට මතක තියාගන්න r වල ඒ බලයක් ලෙස තමයි n ඍණ 1 එන්නේ. හරි. එහෙමනම් අපි පොඩි ගුණෝත්තර ශ්‍රේණියකට යමු. ඒ කියන්නේ අපි මේ ඉස්සර වෙලා කතා කරපු 2 4 8 16 කියන ගුණෝත්තර ශ්‍රේණියේම පද කීපයක් අපි හොයමු. එහෙමනම් අපි හොයනවා 2 4 8 16 කියන ගුණෝත්තර ශ්‍රේණියේ කීවෙනි පදය හොයමුද? හරි. 5 වෙනි පදය සොයන්න. අපි දන්නවා සූත්‍රය. මොකද සූත්‍රය? tn සමානයි ar n ඍණ 1 වෙනි බලය. tn සමානයි ar n ඍණ 1 වෙනි බලය. දැන් tn කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඒක තමයි අහන්නේ අපි. tn කියන්නේ මොකද්ද? t5 කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ කීයද කියලා දන්නවද? ඔව්, ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ මුල් පදය. මුල් පදේ කීයද? 2යි. r කියන්නේ කීයද කියලා දන්නවද? ඔව්,
පසුපදයේ පෙරපදයෙන් බෙදලා එන්නේ පසුපදයේ පෙරපදයෙන් බෙදලා එන්නේ පොදු අනුපාතය 4 2කින් බෙදපුවාම 2යි. අපි ඔය ඉස්සෙල්ලා හොයාගත්තා. එහෙනම් මේකේ n කීයද? n කියන්නේ එක් එක් අවස්ථාවදී වෙනස්. මේකේ 5යි. ඇයි පස්වන පදයෙන් අපෙන් අහන්න කියන්නේ t5. නැත්නම් t5 කියන්නේ පස්වන පදයේ සොයන්න. එහෙනම් n වෙනුවට අපිට 5 ලියන්න පුළුවන්. එහෙනම් tn කියන්නේ දන්නේ නැහැ. a කියන්නේ 2යි. r කියන්නේ 2යි. n කියන්නේ 5යි. එහෙනම් අපි මේ සූත්‍රයට ආදේශ කරනවා a වෙනුවට 2ත් r වෙනුවට 2ත් n තියෙන තැනට 5ත් ආදේශ කරනවා. එහෙනම් ඒ සූත්‍රයේ එන්න ඕනේ මේ විදිහට ඒ සූත්‍රයට ආදේශ කරපුවාම මෙහෙම එනවා. t5 සමානයි a වෙනුවට 2යි r වෙනුවට 2යි n වෙනුවට 5 ඍණ 1. එහෙමනම් මේ සංඛ්‍යා රටාවේ එහෙමනම් අපි මේක සුළු කිරීමක් තමයි මෙතනින් පස්සේ කරන්න තියෙන්නේ. සුළු කිරීම කරන්න නම් අපිට ඉස්සරෝම කරන්න පුළුවන් 2 5 ඍණ 2 ඍණ 1 කියන එක මේ බලය අඩු කරන වැඩේ විතරයි කරන්න වෙන්නේ. එහෙනම් 2 5 4 වෙනි බලයේ වශයෙන් ඊළඟට අපිට ලියන්න පුළුවන්. දැන් ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? දැන් ඊළඟට අපිට කරන්න වෙන්නේ 2 ගුණ කිරීම 2 4 වෙනි බලය කීයද කියන එක හොයා ගන්න ඕනේ. 2 හැමම තියෙන්න ඕනේ. 2 4 වෙනි බලය හොයන්න ඕනේ. එහෙනම් 2 4 වෙනි බලය කීයද? 2 ඒවා 4ක් ගුණ කරපුවාම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2 ඒවා 4ක්. එතකොට 2 4 16. එහෙනම් 2 වැඩි කිරීම 16ක් එනවා. 2 වැඩි කිරීම 16. 2 16න් වැඩි කරපුවාම අපෝ ඕක දන්නවා. 2 16න් වැඩි කරපුවාම කීයද? 32යි. එහෙනම් මෙම ගුණෝත්තර ශ්‍රේණියේ පස්වන පදය 32. පස්වන පදේ 32යි. මදි. අපි එකක් හදලා අපිට පුළුවන් කියලා හිතන එක හොඳ නෑ එච්චර. තව අපි ගානක් හදමු බලමු. ඔයාලට මේ සංඛ්‍යා රටාව ගැනම කතා කරමු. මේ සංඛ්‍යා රටාවේම මේ පස්වෙනි පදේනේ. වෙනත් පදයක් හොයමු. එහෙනම් කීවෙනි පදේ වගේද? අපි 7 වෙනි පදේ සොයන්න. 7 වෙනි පදේ හොයමු. එතකොට ඒකට භාවිතා කරන සූත්‍රයක් තියෙනවද වෙනස් එකක්? නෑ. අපි මේ ඉස්සර වෙලා පාවිච්චි කරපු සූත්‍රයමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මොකද්ද සූත්‍රය? tn සමානයි a r n ඍණ 1 වෙනි බලය. r වල n ඍණ 1 වෙනි බලය. tn කියන එක අපි දන්නේ නෑ. a කියන එක අපි දන්නවා. කීයද? අපි මේ ඉස්සෙල්ලත් හොයාගත්තා 2යි. r කීයද? ඒකත් හොයාගත්තා 2යි. n කීයද? ඒක 5යිද? නෑ. මේකේ තියෙනවා 7 වෙනි පදය හොයන්න කියලා. එහෙනම් n වෙනුවට කීයද අපි දාන්නේ? 7යි. එහෙනම් අපි tn දන්නේ නෑ. a 2යි. r කීයද? 2යි. n කීයද? 7යි. එහෙනම් අපි ආදේශ කරමු. එhmenan ආදේශ කරනවා මේ විදිහට t7 සමානයි 2 ගුණ කිරීම 2 r වෙනුවට 2 n ඍණ 1 වෙනුවට 4 ඍණ 1. දැන් අපිට ඊළඟට කරන්න තියෙන අර ඉස්සර වෙලා ගණන් වල කරා වගේම 2 7 මෙතන 2 එහෙමමයි මේක 2 6 වෙනි බලයේ වශයෙන් ලියනවා. ඇයි? 7 වෙනි බලයෙන් එකක් අඩු වෙච්චාම 6යි. එහෙමනම් අපි කොහොමද දෙන්නේ? 2 ගුණ කිරීම 2 6 වෙනි බලය. 2 6 වෙනි බලය කීයද? 2 6ක් ලියලා වැඩි කරන්න මට බෑ. මම නම් කියන්නේ ඒක වැරම. 2 6 වෙනි බලය. 2 6ක් වැඩි කරන්න බලන්න එකකට ලියලා එක දිගට ලියලා 2 6 වෙනි බලය 64යි. එහෙමනම් උත්තරේ එනවා 2 වැඩි කිරීම 64. 2 වැඩි කිරීම 64. 64 2 වැඩි කරපුවම කීයද පුතේ? ඔව් 7 දෙවරක් 4 8යි දෙවරක් 6 12යි. එහෙනම් දෙවරක් 4 8යි දෙවරක් 6 12යි නම් 128යි. එන්න එහෙනම් අපිට පුළුවන් ගුණෝත්තර ශ්‍රේණි වල n වල පදේ හොයන්න. දැන් අපි ගණන් දෙකක් හැදුවා. දැන් ওই ගානම අර වෙනත් විදිහේ දැන් එකම 2 4 8 16 කියන ගුණෝත්තර ශ්‍රේණියෙන්නේ මේ ගණන් දෙකම හැදුවේ අපි. අපි තවත් සංඛ්‍යා රටාවකට යමු. මහන්සිද නැහැ. මහන්සි වෙලා බෑ මේ දෙසැම්බර් විභාගෙ ලියන්න තියෙනවා. එහෙමනම් අපි තවත් සංඛ්‍යා රටාවකට යනවා. මේ බලන්න මේ සංඛ්‍යා රටාව 2 6 18 ගුණෝත්තර ශ්‍රේණිය.
මේකේ මුල් පදේ කීයක් වෙනවද? 2යි. පොදු අනුපාතය. පසු පදය පෙර පදයෙන් බෙදන්න ඕනේ. උදාහරණයක් 6 2කින් බෙදෙනවා. 6 2කින් බෙදපුවම කීයද? 3යි. එහෙනම් මුල් පදයේ 2ක් වෙනවා. පොදු අනුපාතයේ මයි පුතේ මෙතනදිත් මට වැරදිලා තියෙනවා. පොදු අනුපාතයේ D කියලායි මං සංකේත කරලා තියෙන්නේ. මේ වරහන් ඇතුලේ D වෙනුවට ඔයාලට එන්න ඕනේ මොකද්ද? R කියලායි එන්න ඕනේ. පොදු අනුපාතය R 6 බෙදීම 2. 6 2කින් බෙදපුවාම කීයද? 3යි. එහෙනම් මුල් පදයේ 2යි පොදු අනුපාතයේ 3යි. ඊට පස්සේ අපි මේ සංඛ්‍යා රටාවේ යම් පදයක් හොයමු. කීවෙනි පදයේද? ඔව්. මේකේ පස්වන පදය හොයමු. පස්වන පදේ. සූත්‍රය මතකයිද? අනිවාර්යයෙන්ම දැන් දෙපාරක් තුන් පාරක් ලිව්වා. එහෙමනම් සූත්‍රය TN සමානයි AR n ඍණ 1 වෙනි බලය. AR n ඍණ 1 වෙනි බලය. TN කියන්නේ මොකද්ද? දන්නේ. A කියන්නේ මුල් පදේ. මුල් පදේ කීයද? 2යි. R කියන්නේ මම මේක D කියලා සංකේත කරලා වැරදීමයි පුතේ. ඒක R වෙන්න ඕන. R කීයද? 3යි. එතකොට n වෙනුවට අපි කීයද දාන්නේ? n වෙනුවට අපි දාන්නේ 5යි. එහෙමනම් TN දන්නේ A වෙනුවට 2යි, R 3යි, n වෙනුවට 5යි. එතකොට මෙම ගුණෝත්තර ශ්‍රේණියට දැන් අපි මේ මේ TN සූත්‍රයේට මේ දන්නා සංඛ්‍යා ටික ආදේශ කරනවා. A වෙනුවට 2 දානවා, R වෙනුවට 3 දානවා, 5 n වෙනුවට 5 දානවා. එහෙමනම් කොහොමද එන්නේ? මේ මෙහෙමයි එන්නේ. T5 සමානයි 2 ගුණ කිරීම 3 5 ඍණ 1. ඊළඟට අපිට කරන්න තියෙන එකම දෙයයි. 2 එහෙමමයි 3 4 වෙනි බලය. 5න් එකක් අඩු වෙනාම 4යි. එහෙනම් 2 ගුණ කිරීම 3 4 වෙනි බලය. 3ව 4ක් ඊළඟට ගුණ කරන්න. 3ව 4ක් ගුණ කරපුවම 3 වරක් 3 9යි, 9 වරක් 3 27යි, 27 වරක් 3 81. එහෙනම් 3 4 වෙනි බලය 81යි. 2 වැඩි කිරීම 81. ඊට පස්සේ අපිට 81 2කින් වැඩි කරන්නයි තියෙන්නේ. 81 2කින් වැඩි කරපුවම 2 වරක් 1 2යි. 2 වරක් 8 16යි. ඒ අනුව එනවා 162යි. මේ ගුණෝත්තර ශ්‍රේණියේ පස්වන පදය 162යි. අපි තවත් ගණක් හදමුද? ඇති වගේද? කමන්න ඇති වුණත් කමන්න මේ ගණනත් හදලා මෙමු. එතකොට අපිට විශ්වාසයි මේ ළමයින්ට ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය හොයන්න පුළුවන් කියලා. ටිකක් වෙනස්. අමාරුත් නෑ. හරි වෙනස්. බලමු මේ ගණන කොහොමද කියලා. මෙන්න තියෙනවා තවත් ගණනක් 5 10 20 ගුණෝත්තර ශ්‍රේණිය. මේකෙත් මම වැරද්දක් කරලා තියෙනවා. ඒ වැරද්ද දිගටම ගිහිලා තියෙනවා පුතේ. ඔයාලටත් මේ විදිහටම වැරද්දක් කරොත් වැරද්ද දිගටම යයි. ඒක නිසා වැරදි නොකරම කරන්න. හරි. මේකේ මුල් පදය කීයද පුතේ? මුල් පදය A කියලා අපි සංකේත කරනවා 5යි. මුල් පදය A 5යි. පොදු අනුපාතය පසු පදයේ පෙර පදයෙන් බෙදලායි ගන්නෙ. පසු පදය 10 ඊට පෙර පදයෙන් බෙදපුවාම 5න් බෙදපුවාම උත්තරේ 2ක් එනවා. එහෙනම් පොදු අනුපාතය R කියලායි මම පැටියෝ එන්න ඕනේ. මේකේ D කියලා දාලා තියෙනවා. මම වැරදි. ඔයාලා හරියට ලියා ගන්න මේක. පොදු අනුපාතය R සමානයි 10 බෙදීම 5. පොදු අනුපාතය කීයක් වෙනවද? 2යි. එතකොට මේ සංඛ්‍යා රටාවේ අපි කීවෙනි පදේ හොයමුද? අපි බලමු. මේ සංඛ්‍යා රටාවේ 7 වන පදය. 7 වන පදය. 7 වන පදය හොයන්න අපි භාවිතා කරන සූත්‍රය අපි දන්නවා. මොකද්ද සූත්‍රය? TN සමානයි AR n ඍණ 1 වෙනි බලය. ඒක ඊළඟට අපි ලියා ගන්න ඕන. TN සමානයි AR n ඍණ 1 වෙනි බලය. ඊට පස්සේ අපිට දන්න අගයන් ලියමු අපි. TN දන්නවද? නැහැ. A දන්නවද? දන්නවා. කීයද? මුල් පදය 5යි. R දන්නවද? ඔව් දන්නවා. අපි මේ පොදු අනුපාතය මේක වැරදිලා මං කිව්වනේ R කියලා දාගන්න කියලා මෙතන. පොදු අනුපාතය 2යි. 7 වෙනි පදේ නිසා n කීයද? 7යි. එහෙනම් මෙන්න ගුණෝත්තර ශ්‍රේණියේ n වෙනි පදය හොයනවා. Tn අපි දන්නේ A කියන්නේ 5යි, R කියන්නේ 2යි, n කියන්නේ මේකේ හැටියට 7යි.
එහෙමනම් අපි ආදේශ කරනවා A වෙනුවට 5ද R වෙනුවට 2ද N වෙනුවට 7ද ආදේශ කරනවා. එහෙමනම් Tn සමානයි 5 ගුණ කිරීම 2 4 ඍණ 1 2 4 ඍණ 1. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ බලය අඩු කරන එක විතරයි. 7න් එකක් අඩු කරන එක. අනිත් ඒවා එහෙමම ලියන්න වෙන්නේ. 5 වැඩි කිරීම 2 6 වෙනි බලය. එහෙනම් 5 වැඩි කිරීම 2 6 වෙනි බලය. දැන් ටිකක් අමාරුයිද මන් දන්නේ නැහැ. 2 ඒවා 6ක් ගුණ කරන්න ඕන. 2 ඒවා 6ක්. 2 ඒවා 6ක් ගුණ කරන්න 2 ඒවා 6ක් ලියන්න. එහෙම නැත්නම් පුරුදු වෙලා තියෙන්න ඕන මේ වෙනකොට. අපි බලමු 2 ඒවා 6ක්. 2 ඒවා 6ක් ගුණ කරපුවාම 64යි. එහෙමනම් මොකක්ද දෙන්නේ? 5 වැඩි කිරීම 64. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ 64 5න් ගුණ කරන්න. 5 වරක් 4 20යි. 20න් බිඳුව දැම්ම දෙකක් ඉතුරු. 5 වරක් 6 30යි 2යි 32යි. එහෙනම් උත්තරේ එන්නේ කීයද? 320යි. එහෙනම් මේ ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදය 320ක් වෙනවා. දැන් n වන පදයේ හැවීම සම්බන්ධව මම කියලා දුන්න ගණන් ටික හොඳටම ඇති. ඊට පස්සේ ඔයාලට අභ්‍යාසයක් දෙන්න ඕනේ. මේ ගුණෝත්තර ශ්‍රේණිය හා සම්බන්ධ අභ්‍යාසයක් දෙන්න ඕනේ. මෙන්න ගණන් ටික ලියා ගන්න. සමහර වෙලාවට මම ගණන් ටික ඉක්මනට කියන්න යනවා. මේ කියන්න ගියාට ඔයාලට පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක නැවත නැවත බැලීමෙන් හෝ හෝල්ඩ් කිරීමෙන් ඔයාලට පුළුවන් මේ ගණන් ටික ලියා ගන්න. අභ්‍යාසය 1. පළවෙනි ගාන 3 6 12 ගුණෝත්තර ශ්‍රේණිය 1 මුල් පදයේ සොයන්න 2 පොදු අනුපාතයේ සොයන්න 3 6 වෙනි පදයේ සොයන්න ප්‍රධාන ප්‍රශ්නාංක 2 3 9 27 ගුණෝත්තර ශ්‍රේණියේ 1 මුල් පදයේ සොයන්න 2 පොදු අනුපාතයේ සොයන්න 3 6 වෙනි පදයේ සොයන්න ප්‍රධාන ප්‍රශ්නාංක 3 7 14 28 ගුණෝත්තර ශ්‍රේණියේ 5 වෙනි පදයේ සොයන්න ප්‍රධාන ප්‍රශ්නාංක 4 15 45 ගුණෝත්තර ශ්‍රේණියේ 5 වන පදය සොයන්න. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 5 4 8 16 ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදය සොයන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 6 4 12 36 ගුණෝත්තර ශ්‍රේණියේ 5 වන පදය සොයන්න. ප්‍රශ්නාංක 7 3 12 48 ගුණෝත්තර ශ්‍රේණියේ 5 වන පදය සොයන්න. ඊළඟ ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නාංක 8 6 18 54 ගුණෝත්තර ශ්‍රේණියේ 5 වන පදය සොයන්න. දැන් මහසි නම් පොඩ්ඩි විවේකයක් ගන්න මේ ටික ගණන් ටික හදලා ඉවර වෙලා හැබැයි මේ ටික ගණන් හදලා මේ වීඩියෝ ක්ලිප් එකේ ඉතුරු ටික බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක මෙතනින් නවත්තලා දාන්න එපා. පොතක් පෑනක් අතේ තියාගෙන මේ ගණනුත් මේ ගණන් මම මේ කියලා දෙන ගණන් නිකන් චිත්‍රපටියක් බලනවා වගේ බල ඉන්නේ නැතුව මේ දෙන අභ්‍යාස මේ දෙන ගණන් මං කියලා දෙනවා ඔයාලා පොත එක්ක හදා ගන්න ඕනේ. එහෙම නැතුව බෑ මේ වැඩේ කරන්න. ඒක නිසා පොඩ්ඩක් අපි කතා කරමු. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට ගිය අවුරුද්දේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ සමහර ළමයි ඉතාම සතුටින් ඉන්නවා. සමහර ළමයි කනගාටු වෙනවා. හැබැයි මයි පුතේ ඔයාලා ලබන අවුරුද්දේ කනගාටු වෙන්න නම් ඉඩ තියාගන්න එපා. හරි. අපි එහෙනම් ගුණෝත්තර ශ්‍රේණිවල පද n වල ඓක්‍ය හොයන්න යමු. පද n වල ඓක්‍ය සෙවීම. පද n වල ඓක්‍ය කියන්නේ අපි සමාන්තර ශ්‍රේණිය වලත් ඓක්‍ය හෙව්වා. ඒකට SN කියලා සූත්‍රයක් තිබ්බා. මේකෙත් තියෙනවා SN කියලා සූත්‍රයක්. මොකක්ද ඒ සූත්‍රය? චුට්ටක් හොඳින් බලා ගන්න.
Sn සමානයි A වරහන් ඇතුලේ R වල n වෙනි බලය. R වල n වෙනි බලය ඍණ 1. හැබැයි n ට නෙමෙයි මේ ඍණ 1 තියෙන්නේ, R කෙලින් තමයි ඍණ 1 තියෙන්නේ. Sn සමානයි A R වල n වෙනි බලය ඍණ 1 R ඍණ 1. හරි. දැන් මේ පද n වල ඓක්‍ය හොයන සූත්‍රය. අපි පොඩි ගානක් බලමු. අපි අර ඉස්සරෝම හදපු 2 4 8 කියන ගානම බලමුකෝ. මෙන්න ගාන. 2 4 8 ගුණෝත්තර ශ්‍රේණිය. පළවෙනි පියවර යටතේ අපි පද තුනක ඓක්‍ය හොයමු. එහෙනම් පද තුනක ඓක්‍ය. පද තුනක ඓක්‍ය හොයන භාවිතා කරන සූත්‍රය මේ සූත්‍රයනේ. අපි සාමාන්‍යයෙන් පද තුනක ඓක්‍ය කියලා ප්‍රශ්න දුන්නාට පස්සේ අපි සූත්‍රය ලියා ගන්න. මෙන්න සූත්‍රය. Sn සමානයි A R වල n වෙනි බලය ඍණ 1 R ඍණ 1. හරි. දැන් මේකේ Sn කියන එක තමයි අපිට හොයන්න වෙන්නේ. A කීයද? A දන්නවා මුල් පදේ. කීයද පුතේ? 2යි. R පසු පදයේ පෙර පදයෙන් බෙදලා ගන්නවා 4 2කින් බෙදපුවාම 2යි. n තුන්වෙනි පද තුනක ඓක්‍ය නිසා n වෙනුවට 3 තමයි ආදේශ කරන්නේ. එහෙමනම් Sn කීයද? Sn දන්නේ නැහැ. A කීයද? A 2යි. R කීයද? පසු පදයේ පෙර පදයෙන් බෙදලා ගන්නවා R 2යි. n කීයද? n කියන්නේ තුන්වන පද තුනක ඓක්‍ය නිසා n කියන්නේ 3යි. එහෙනම් මේ සූත්‍රයට ආදේශ කරනවා. Sn වෙනුවට S3, A වෙනුවට 2යි, R වෙනුවට 2යි, n වෙනුවට 3යි, ඍණ 1. 2 ඍණ 1. හරි. දැන් ඊළඟට අපිට මොකද්ද කරන්න? අපිට කරන්න තියෙන්නේ මේ දෙකේ තුන්වෙනි බලය කීයද කියලා හොයාගන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. තව එක දෙයක් කරන්න පුළුවන්. මේ ඉරෙන් යට තියෙනවා 2 ඍණ 1. ඒක කරන්නත් පුළුවන්. එහෙමනම් කොහොමද එන්නේ? 2 දෙකේ තුන්වෙනි බලය දෙකේව 3ක් වැඩි කරපුවම 8 ඍණ 1 ඉරෙන් යට තියෙනවා දෙකෙන් එකක් අඩු කරලා ලියන්න පුළුවන් 1යි කියලා. එහෙමනම් අපි බලමු ඊළඟට එන්නේ කොහොමද කියලා. 2 දෙකේ තුන්වෙනි බලය 8යි 1යි 2 ඍණ 1 කියන්නේත් 1යි. දැන් ඊළඟට අපිට මොකද්ද කරන්න වෙන්නේ? 8න් එකක් අඩු කරන්න පුළුවන්. 8න් එකක් අඩු කරලා 7යි කියලා ලියන්න පුළුවන්. එක ඕනනම් යට ලියන්නත් පුළුවන්, නැතුව ලියන්න නැතුව ඉන්නත් පුළුවන්. ඇයි ලියන්න නැතුව ඉන්නේ? මම පුතේ ඕනෑම සංඛ්‍යාවක් එකෙන් බෙදපුවාම ඒව සංඛ්‍යාවම තමයි. 15 එකෙන් බෙදුවොත් 15යි. එක එකෙන් බෙදුවොත් 1යි. ඒක නිසා එකෙන් බෙදලා තේරුමක් නැහැ. ඒක නිසා එකෙන් නොබෙදින්නත් පුළුවන්. එහෙමනම් ඊළඟ පියවර යටතේ 2 ගුණ කිරීම 7 ඕනනම් ඉරෙන් යට එක දාගන්න, නැත්නම් අවශ්‍යත් නැහැ. 2 ගුණ කිරීම 7 ඉරෙන් යට 1. දැන් එකෙන් බෙදලා නම් වැඩක් නැහැ. ආයෙත් මම එක ලියන්නේ නැහැ. දෙවරක් 7 14යි. මේ මොකද්ද? පද තුනක ඓක්‍ය. මේ සංඛ්‍යා රටාවේ පද තුනක ඓක්‍ය කීයද? 14යි. ඔයාලා ඕන මේ තුන එකතු කරලා බලන්න 14ක් එනවා. එතකොට මේ සූත්‍රය බොරුවක් නෙමෙයි කියලා ඔයාලට විශ්වාසයි. මේ සූත්‍රය හරි. ඒකනේ පද තුනේ ඓක්‍ය 14ක් ආවේ. එහෙනම් මේ සංඛ්‍යා රටාවෙම තවත් පදයක් හොයමු. එහෙනම් මොන කීවෙනි පදේ වගේද? 5 6 7 8 ඕනේ අපි. මේම හොයමු. මේ 2 4 8 කියන ගුණෝත්තර ශ්‍රේණියෙම එම ශ්‍රේණියෙම පද 6ක ඓක්‍ය හොයමු. පද 6ක ඓක්‍ය. සූත්‍රය ලියා ගන්න ඕනේ නේ අපි. සූත්‍රය මොකද්ද? Sn සමානයි A වරහන් ඇතුලේ Rn ඍණ 1. R වල n වෙනි බලය ඍණ 1. ඉරෙන් යට R ඍණ 1. Sn කියන්නේ මොකද්ද කියලා දන්නවද? නෑ. Sn අපි දැන් හොයා ගන්න ඕනේ. A කියන්නේ මොකද්ද කියලා දන්නවද? අපි දන්නවනේ. අපි ඉස්සෙල්ලත් හෙව්වනේ. A කීයද? 2යි. R කීයද? පසුපදයේ පෙර පදයෙන් බෙදලා ගන්නවා. අපි ඉස්සෙල්ලා බෙලත් මේ විදිහටම හෙව්වා. පසුපදයේ පෙර පදයෙන් බෙදපුවාම උත්තරය ආවා R සමානයි 2යි. මේ ගානේ හැටියට n වලගේ වෙනස් වෙනවා. ඉස්සර වෙලා තිබ්බ ගාන නෙවෙයි. පද 6ක ඓක්‍ය නිසා n කියන්නේ 6යි. දැන් මොකද කරන්නේ? සූත්‍රයට ආදේශ කරනවා. සූත්‍රයට ආදේශ කරමු. S6 2 වරහන් ඇතුලේ 2 6 වෙනි බලය n කියන්නේ 6නේ ඍණ 1 2 ඍණ 1. හරි. එහෙනම් අපිට ඊළඟට කරන්න තියෙන්නේ 2 6 වෙනි බලය කීයද කියලා හොයන එක. අපි මේ ඉස්සෙල්ලත් කිව්වා 2 6 වෙනි බලය 64යි.
එහෙම නැත්නම් දෙක වරහන් ඇතුලේ 64 අඩු කිරීම. එක ඉරින් යට එනවා. දෙක ඍණ එක කියන්නේ එකයි. ඒ කියන්නේ දෙක වරහන් ඇතුලේ 64 ඍණ එක ඉරින් යට එක. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? මේ 64න් එකක් අඩු කරන්න ඕනේ. 64න් එකක් අඩු කරන්න ඕනේ. එතකොට ඉරෙන් යටට නම් අවශ්‍යත් නැහැ. එහෙනම් දෙක වැඩි කිරීම 63. ඉරෙන් යටට ඊළඟට මම ලියන්නේ දෙවරක් 3 6යි. දෙවරක් 6 12යි. දෙවරක් 3 6යි. දෙවරක් 6 12යි. එහෙමනම් උත්තරේ 126යි. 126යි. හරි. දැන් ඔයාලට මම හිතනවා ගුණෝත්තර ශ්‍රේණියක පද n වල ඓක්‍ය හොයන්න පුළුවන් කියලා. පද n වල ඓක්‍ය හොයන්න පුළුවන්. කමක් නැහැ. තවත් එක ගානකින් අපි පොඩ්ඩක් බලමු. තවත් එක ගානක් පොඩ්ඩක් ඊට වඩා වෙනස් මුල් පදේ එහෙම වෙනස් වෙන. හරි. එහෙනම් බලන්න 5 15 45 ගුණෝත්තර ශ්‍රේණියේ පද 4ක ඓක්‍ය සොයන්න. දීලා තියෙනවා. කෙලින්ම පද 4ක ඓක්‍ය. අපි දන්නවා සූත්‍රය. මොකද්ද සූත්‍රය? මේට අවස්ථා දෙකකදී තුනකදී විතර ලිව්වා. දෙකකදී නේද? අවස්ථා දෙකකදී ලිව්වා. නෑ තුනකදීම ලියලා තියෙනවා. අවස්ථා තුනකදී ලිව්වා. ඒක නිසා දැන් මතකයි Sn සමානයි A වරහන් ඇතුලේ Rn ඍණ 1 R ඍණ 1. එහෙමනම් Sn කියන්නේ කීයද? Sn. දන්නේ නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ. හතරවන පදේ. පද 4ක ඓක්‍ය. පසු A කියන්නේ මේකේ මුල් පදය. මුල් පදේ කීයද? 5යි. R පසු පදේ පෙර පදයෙන් බෙදලා ගන්නේ. පසු පදේ පෙර පදයෙන් බෙදලා ගන්නවා 3යි. තව දන්නේ නැත්තේ n. n වල අගයත් අපි දන්නවා කීයද? n කීයද? n 4යි මේ ගානේ හැටියට. පද 4ක ඓක්‍ය නිසා. ඊළඟට අපි මේ සූත්‍රයට Sn සූත්‍රයට මේ දන්නා අගයන් ටික ආදේශ කරමු. ආදේශ කරපුවාම කොහොමද එන්නේ? S4 සමානයි 5 වරහන් ඇතුලේ 7 3 වෙනි බලය ඍණ 1 3 ඍණ 1. ඊළඟට කරන්න තියෙන එකම දෙයයි 5 එහෙමම ලිව්වා 3 4 වෙනි බලය 81යි 81යි ඍණ 1 දෙකෙන් එකක් තුනෙන් එකක් අඩු වුණාම 2යි. එහෙනම් මේ විදිහට එනවා 5 81 ඍණ 1 වරහන් ඇතුලේ ඉරෙන් යට 2. දැන් දෙක නම් අයින් කරන්න බෑ. දෙකෙන් බෙදපුවාම ඒ උත්තරෙම ඉන්නේ නෑනේ. ඒක නිසා දෙක අයින් කරන්න බෑ අපිට. ඊළඟට අපිට පුළුවන් 81කින් එකක් අඩු කරන්න. එහෙමනම් 5 වැඩි කිරීම 80 ඉරෙන් යට 2. 5 වැඩි කිරීම 80 ඉරෙන් යට 2. අපිට පුළුවන් මේ දෙකෙන් 80 බෙදන්න. 80ට දෙකේවා කීයක් තියෙනවද? දෙකට දෙකේවා 1යි 80ට දෙකේවා 40යි. එහෙනම් 5 වැඩි කිරීම 40 කියලා ලියන්න පුළුවන් අපිට. 5 40න් වැඩි කරමු. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 4 20යි. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 4 20යි. ඒ අනුව එනවා පද 4ක ඓක්‍ය 200යි. හරි. ඇති. දැන් හොඳටම ඇති පද n වල ඓක්‍ය හෙව්වා. එහෙමනම් අපි පොඩි අභ්‍යාසයක් දෙන්නම්. මේ අභ්‍යාසය අනිවාර්යෙන් ගෙදරින් නැවත නැවත කරන්න. අපිට ඊළඟට ගුණ විභාග සම්බන්ධ ප්‍රශ්න වලටත් අපි ඉදිරියේදී යනවා. ඒක නිසා නැවත නැවත මේ අභ්‍යාස කරලා හුරු වෙලා තිබ්බොත් තමයි මං Sn සමානයි A වරන් ඇතුලේ Rn ඍණ 1 වර ඉරෙන් යට R ඍණ 1 කිව්වහම මතක් වෙන්න නම් මේවා කරලා තියෙන්න ඕනේ. Tn සමානයි Arn ඍණ 1 වෙනි බලය කියලා කියද්දි ඔයාලට හුරු වෙලා තියෙන්න ඕන එක. ඒක හුරු වෙන්න නම් මේ ගණන් ටික නැවත නැවත හදන්න වෙනවා. එහෙනම් අපි යනවා දෙවැනි අභ්‍යාසයට. දෙවැනි අභ්‍යාසයේ පළවෙනි ගාන. තුන 6 12 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 4හි ඓක්‍ය සොයන්න. ඊළඟ එක 2 6 18 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 4හි ඓක්‍ය සොයන්න. තුන්වෙනි ගාන 4 16 36 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 3හි ඓක්‍ය සොයන්න. ඊළඟ එක 3 12
48 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද තුනෙහි ඓක්‍ය සොයන්න. පස්වෙනි ගාන 5 10 20 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 6හි ඓක්‍ය සොයන්න. 6 වෙනි ගාන 7 14 28 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 5හි ඓක්‍ය සොයන්න. 7 වෙනි ගාන 6 18 54 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 4හි ඓක්‍ය සොයන්න. අවසාන ගාන එනම් 8 වෙනි ගාන 4 8 16 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 5හි ඓක්‍ය සොයන්න. ඇත්තටම පුතේ අවසාන වෙනකන් ඔයාලා මේ YouTube ක්ලිප් එක නැත්නම් වීඩියෝ ක්ලිප් එක බලන්න හිටියට ගොඩාක් ස්තුතියි. ඔයාලට ඇත්තටම ජයෙන් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ දවසේ තව දින කිහිපයකින් තවත් YouTube ක්ලිප් එකක් එක්ක නැත්නම් වීඩියෝ ක්ලිප් එකක් එක්ක අපි හමු වෙමු. එහෙනම් ඔබට ස්තුතියි. මම ඉන්දික කෙහෙල්වත් මගේ දුරකථන අංකය යටින් මෙතන දිස් වෙනවා. ඔයාලා මේක සටහන් කරගන්න. ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් ඕනනම් කෝල් කරන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට ප්‍රශ්න අපිට යොමු කරන්න පුළුවන්. අපි ඒකට උත්තර ලබා දෙන්න අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා. අපි ඒ දේ අනිවාර්යෙන්ම කරනවා. ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න මයි පුතේ. ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි ඔයාලට මෙතනින් පස්සේ අපි මුදාහරන සියලුම වීඩියෝස් ඉතාමත් ශනිකවම ඔයාලට ලැබෙන්නේ. ජය වේවා. අපි වෙනත් දවසක හමු වෙමු. ජය බයි.